समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्षदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච කෝ තථාගතෝ ආචං ජානාති භූතං නච්ඡං අත්ථ සංහිතං යාව පරේසං ව්‍යාමනාපා තත්‍ර කාලං යෝ තථාගතෝ හෝති තස්සා වාචාය වෙය්‍යා කරණාය තං කිස්ස හේතු අත්තිරාජ කුමාරස්ස තථාගතස්ස සත්තේසු අනුකම්පාති අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහා කාරුණික බුදු අමා මෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්නතුනි මේ මොහොත තුල ඔබ සූදානම් වන්නේ තුන්ලොවක් සනසා වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්‍යා කෙරෙහි පතල මහා කරුණාවෙන් ලෝක සත්‍යයට මේ සසරින් මේ සංසාර ගමනින් නිතර වීම සඳහා දේශනා කළ ඒ දහම් කඳෙන් බිඳක් ඔබ ශ්‍රවණය කරන්නයි මේ සූදානම. පින්වත්නි, ඔබත් මමත් අතීත සංසාරය තුල අප්‍රමාණ වූ පින්දහම් සිද්ධ කරලා ලබාගත්තා වූ මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයෙන් මේ ජීවිතයේ තුල අපි ගුණදායක දෙයක් හොඳ දෙයක් බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා අපිට මේ කියලා දුන්න හොයලා දුන්න මාර්ගයේ අපිට පුළුවන් තරමින් ගමන් කරලා එයින් අපි යම් ප්‍රයෝජනයක් මේ ජීවිතය තුළ ගත්තොත් එයයි වටිනාකම අපේ ජීවිතේ. පින්වත්නි, දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ඔබත් මමත් මේ ලැබලා තියෙන්නේ. ඒක ඔබටත් මටත් අඩුවෙන් තමයි තේරෙන්නේ. ඒකට හේතුව අපි සියලු දෙනාම ජීවිතයේ තුල කාර්ය බහුල මිනිස්සු බවට පත් වෙලා උදේ ඉඳන් රැ වෙනකන් අපේ මේ පංචස්කන්ධය කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන තැන ඉඳගෙන
තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඔබත් මමත් ඔබටත් මටත් මේ සසර ගැන, මේ සංසාරය ගැන, වගේම මේ උත්තම වූ නිර්මල දහම ගැන ඔබ සිතන කාලය අඩු වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි, ඔබට පුළුවන්කම ලැබෙන හැම වෙලාවකම ඔබ කළ යුත්තේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය පූජනීය මහා සංඝරත්නය උන්වහන්සේලාට හැකි පමණින් උන්වහන්සේලා දේශනා කරනවා, ඔයත්තන්ට අනුශාසනා කරනවා. ඔබට YouTube එක තුලට ගියත්, ඉන්ටර්නෙට් එකේ කොහෙට හරි ගියත් ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ අනුශාසනාවන් වලට ඇහුම්කම් දෙන්න. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා ඒ ධර්ම පුස්තක පරිශීලනය කරන්න. ඔබට පුළුවන්කම තියෙනවා ඒ ඔබට ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔබ ඒ කටයුතු සිද්ධ කරන්න. පුළුවන් හැම වෙලාවකම. එයට හේතුව අපි ඊටාම කෙටි කාලයක් තුල තමයි ජීවත් වෙන්නේ. ඔබත් මමත් දන්නේ නැහැ අපි කොයි වෙලාවෙ කවදා කොතන කොහොම මරණයටපත් වෙයිද කියලා. ඒ නිසා අපි මේ ගමනට සූදානම් වෙලා හිටියොත් පුළුවන්කම ලැබෙනවා ඒ ගමන අපට හොඳට යන්න. එහෙම නැති වුණොත් ඒ අවසාන අවස්ථාවේදී ඔබටත් මටත් සිද්ධ වන්නේ ශෝක කර කර මරණයටපත් වෙන්න. එහෙම වුණොත් අපිට ආයමත් මනුෂ්‍යාත්මයක් ලැබෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. එනිසා පින්වත්නි, මේ ඔබත් මමත් ගත කරන්නේ වස් කාලයක් පසු කරමින් යන්නේ. එනිසා හැකි පමණින් පින්දහම් කටයුතු වල යෙදෙන්න, ධර්මානුකූල ජීවිතයක් ඔබ ගත කරන්න. එය ඔබේ ජීවිතයට වැදගත් වෙනවා. පින්වත්නි, මේ මොහොත තුල මම ඔබට අනුශාසනා කරන්න බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයට අයිති අභේරාජ කුමාර කියන සූත්‍රය. පින්වත්නි, ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සූත්‍ර දේශනාවන් දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය, ඔන්න ඔය විදිහට එක එක කොටස් වලට බෙදලා තියෙනවා. දීර්ඝව තියෙන සූත්‍ර එකතු කරලා දීඝ නිකාය කියලා කොටසක් තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර එකතු කරලා මජ්ක්‍ධිම නිකාය කියලා ඒ ධර්ම පුස්තකයක් හදලා තියෙනවා. ඔය විදිහට උන්වහන්සේගේ සූත්‍ර දේශනාවන් කොටස් විදිහට බෙදලා තියෙනවා. මේ කියන අභේරාජ කුමාර කියන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයට අයිති. මජ්ක්‍ධිම නිකාය කොටස් 3කට බෙදලා තියෙනවා. මූල පඤ්ඤාසකය, උපරි පඤ්ඤාසකය, මජ්ක්‍ධිම පඤ්ඤාසකය කියලා. එතකොට මේ අභේරාජ කියන මේ සූත්‍රය මජ්ක්‍ධිම පඤ්ඤාසකයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ සූත්‍රය මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයක්. පින්වත්නි, ඔබ දන්නවා වේළුවනාරාමය කියලා ඔබ අහලා තියෙනවා. වේළුවනාරාමය කියලා කිව්වේ ඒක හදලා පූජනීය මහා සංඝ බුද්ධ ප්‍රමුඛාරේ මහා සංඝරත්නයට එය පූජා කළේ
මොන රජුරෝද? බිම්බිසාර රජතුමා. වේලු වනාරාමයේ කියලා ඒකට නම දැම්මේ ඒ පන්සල එතන හැදුවේ එතන තිබිලා තියෙනවා ලොකු උණ වනයක්. ඒ උණගස් වැඩියෙන් තිබුණ නිසා තමයි ඒක වේලු වනාරාමය කියලා නම දැම්මේ. ඊට අමතරව ඒ කියන උණගස්වල ගොඩාක් ඉඳලා තියෙන්නේ ලේන්නු. ලේන්නු තමයි කූඩු හදාගෙන ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කලන්දක නිවාපේ කියලා සඳහන් කරන්නේ. ඉතින් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා මේ වේළුවනාරාමේ. අටුවාවේ සඳහන් වෙන විදිහට පින්වත්නි මේ අබේරාජ කියන කුමාරයාත් බිම්බිසාර රජතුමාගේ පුතේ. හැබැයි මේ අබේරාජ කුමාරයා ඒ කාලේ, ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලේ ෂට් ශාස්ත්‍රවරු අතර ඊටාම ප්‍රබල කෙනෙක් වුණ නිගණ්ඨනාත පුත්‍රයාගේ ගෝලයෙක්. ප්‍රධාන ගෝලයෙක්. කවුද? අබේරාජ කුමාරයා. අද කාලෙත් එහෙමනේ. සාමාන්‍යයෙන් සමහර වෙලාවට අම්මා තාත්තා හොඳ බෞද්ධ, සමහරලාට දරුවෝ වෙනත් ආගමක. සමහර ලාවට දරුවන් බුද්ධ ආගමේ, අම්මා තාත්තා මිත්‍යා දෘෂ්ටික වෙලා. ඉතින් බිම්බිසාර රජතුමා කියන්නේ සෝවාන් භාවයට පත්වෙච්ච රජුරු කෙනෙක්. ඉතින් එයාගේ පුතා තමයි මේ අබේරාජ කියලා කියන්නේ. එතකොට අබේරාජ කාගේ ගෝලයේද? නිගණ්ඨනාතගේ ප්‍රධාන ගෝලී. ඉතින් ඔහොම ඉන්නකොට නිගණ්ඨනාත කොහොමත් බුදුහාමුදුරුවොත් එක්ක චුට්ටක් ඊතරම් හිත හොඳ කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව බුදුහාමුදුරුවොත් නිගණ්ඨනාතත් සමකාලීනයන්. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ දේශනාවන් තුල තියෙන සත්‍ය දැකලා, ඇත්ත දැකලා නිගණ්ඨනාත ගාව ඉන්න ගෝලයන් වහ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න පටන් ගත්තා. ඉතින් මේක බලාගෙන ඉන්න බැරි නිසා, මේකට තරහ නිසා නිගණ්ඨනාතය මොකද කරන්නේ? නිගණ්ඨනාත පුත්ත මොකද කරන්නේ? උන්වහන්සේ එක්ක ටිකක් හිතමනාපකමින් තමයි ඉන්නේ. ඒ නිසා කොයි වෙලාවෙත් කොයි මොහොතක හරි උන්වහන්සේ සමග වාදයකට එහෙම නැත්නම් ගැටෙන්නම තමයි නිගණ්ඨනාත බලාගෙන ඉන්නේ. ඉතින් මේකට මොනවා හරි දෙයක් කල්පනා කර කර ඉන්නකොට නිගණ්ඨනාත මොකද කරන්නේ? අබේරාජ කුමාරයාට කියනවා බුදුහාමුදුරුවෝ වේළුවනාරාමේ වැඩ ඉන්නවා. ඔයා වේළුවනාරාමයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? උබතෝ කෝටික ප්‍රශ්නයක්. උබතෝ කෝටික. උබතෝ කෝටික කියලා කියන්නේ උබතෝ කෝටික කියලා කියන්නේ ඒකේ දෙපැත්තෙම දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් උත්තරයක් දුන්නොත් අනිත් පැත්තෙන් හිර වෙනවා. ඒ පැත්තෙන් උත්තරේ දුන්නොත් අනිත් පැත්තෙන් හිර වෙන නිසා ඒ උබතෝ කෝටික ප්‍රශ්න කියලා කියන්නේ දෙපැත්තක් තියෙනවා ඒකේ. ඉතින් කොහොම හරි
මේ නිගණ්ඨනාත මොකද කරන්නේ? ඉතින් මේකට මොකද්ද අහන්නේ කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා අබේරාජ කුමාරයාට උගන්වනවා ඔයා ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න. ඇත්තටම පින්වත්නි ඒ කාලේ ඉන්දියාවේ රාවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මිහිරි වචන, සත්‍ය වචන, ඇත්ත වචන, හොඳ වචන කතා කරනවා කියලා. ඔබ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න ඔබ වහන්සේ මේ මිහිරි වචන කතා කරනවා කියන්නේ සත්‍ය කතා කරනවා කියන්නේ ඇත්තද කියලා අහන්න කියලා කිව්වා. බුදුහාමුදුරන් වහන්සේ ඒ වෙලාවේ උත්තර දුන්නොත් ඔව් මම මිහිරි වචන සත්‍ය ඇත්ත බොරු දේවල් නෙමෙයි හොඳ වචන කතා කරනවා කියලා උන්වහන්සේ උත්තර දුන්නොත් එතකොටම අහන්න එහෙනම් ඇයි ඔබ වහන්සේ දෙව්දත්ත හාමුදුරුවෝ අපාය යනවා පව්කාරයෙක් හොඳ නැති කෙනෙක් ඒ වගේ දේවල් ඒ වගේ නරක වචන කියන්නේ කියලා අහන්න කිව්වා. බැරි වෙලා හරි බුදුරජාණන් වහන්සේ ඔබට කිව්වොත් මම මිහිරි වචන හොඳ වචන සත්‍ය කතා කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ බැරි වෙලා හරි උත්තර දුන්නොත් එතකොටම කියන්න කියලා කිව්වා. අයියෝ බුදු වෙලත් ඔයා හොඳ වචන සත්‍ය ඇත්ත මිහිරි වචන ප්‍රණීත වචන කතා කරන්නේ නැද්ද? ඔච්චර මහන්සියලා බුදු වෙලා එහෙම කරන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සුත් එහෙම කරන්නේ නැහැ. ඔය බුදු වෙච්ච එකේ තියෙන වැඩේ මොකද්ද කියලා ඒ විදිහට වාද කරන්න කියලා කිව්වා. ඔන්න ඉතින් මේ අබේරාජ මොකද කරන්නේ? බුදුහාමුදුරන් වහන්සේ හම්බෙන්න දැන් ඔන්න සූදානම් වෙලා කොහාටද යන්නේ? වේළුවනාරාමයට යනවා. වේළුවනාරාමයට ගිහිල්ලා මේ අබේරාජ කුමාරයා මොකද කරන්නේ? බුදුහාමුදුරන්ගෙන් අර විදිහට අහනවා. ඇත්තද බුදුහාමුදුරනේ මේ කියන්නේ ඔබ වහන්සේ සත්‍ය වචන, ඇත්ත වචන, ප්‍රණීත වචන කතා කරනවා කියලා. බුදුහාමුදුරන් වහන්සේ මොකද කරන්නේ පින්වත්නි? ඒ වෙලාවේ උත්තර දෙනවා. අබේරාජ මම අවස්ථානුකූලව ස්ථානයට සුදුසු විදිහට වචන කතා කරනවා කියලා කිව්වා. ඒක හරි වටින දෙයක් පින්වත්නි. අපි ඉගෙන ගන්න ඕන දෙයක්. අවස්ථානුකූලව උන්වහන්සේ කතා කරනවා කිව්වා. එතකොටම අබේරාජට කියුණා නිගණ්ඨයා වෙනසුණා කියලා. නිගණ්ඨයා වෙනසුණා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ අබේරාජ කුමාරයෙන් අහනවා ඇයි ඔබ නිගණ්ඨයා වෙනසුණා කියලා කිව්වේ කියලා. ඊට පස්සේ සම්පූර්ණ විස්තරේ අබේරාජ කුමාරයා බුදුහාමුදුරන් වහන්සේට ප්‍රකාශ කරලා සිටිනවා. පින්වත්නි අපි ඉගෙන ගන්න ඕන දෙයක් තමයි අවස්ථානුකූලව කතා කරනවා කියන එක. අපි වචන කතා කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. කතා කරන්න ඕන තැන්වල කතා කරන්න ඕන දේවල් තියෙනවා. කතා කරන්න ඕන නැති දේවල් තියෙනවා. නිසා ඒ අවස්ථානුකූලව කතා කරනවා කියන එක ඊටාම වැදගත් දෙයක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වචන කතා කරන සහ ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර දෙන ක්‍රම 4ක් බණ පොතේ උගන්වනවා. හොඳට මතක තියාගන්න ඔබ ඒක. පළවෙනි එක මොකද්ද? ඒකංශ ව්‍යාකරණීය. ඒකංශ ව්‍යාකරණීය. දෙවෙනි එක විභජ්‍ය ව්‍යාකරණීය.
තුන්වෙනි එක පටිපුච්ඡා ව්‍යාකරණීය, හතරවෙනි එක තපනීය. පළවෙනි එක ඒකාංශ ව්‍යාකරණීය, දෙක විභජ්‍ය ව්‍යාකරණීය, තුන්වෙනි එක පටිපුච්ඡා ව්‍යාකරණීය, හතර තපනීය. ඒකාංශ ව්‍යාකරණීය. මොකක්ද ඒකාංශ ව්‍යාකරණීය කියලා කියන්නේ? මේ තමයි බුදුහාමුදුරුවෝ කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දෙන ක්‍රම හතර ඔබ ඉගෙන ගන්න ඕන දෙයක්. ඒකාංශ ව්‍යාකරණීය. ඒ කියන්නේ කෙලින් කතා කරනවා. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින් කතා කරනවා. ඍජුව උත්තර දෙනවා. ඔබ බුදු වෙලාද? ඔව්ද නැද්ද? බුදුහාමුදුරන් ඇහුවොත් ඔව් බුදු වෙලා. මේ ජීවිතය නිට්ටයද අනිත්‍යයිද? ඔබගෙන් ඇහුවොත් ඔබ කොහොමද උත්තර දෙන්නේ? ජීවිතේ අනිත්‍යයි. කෙලින් උත්තරයක් ඒක. කෙලින් උත්තරයක්. ඒකට කියන්නේ ඒකාංශ ව්‍යාකරණීය. ඊළඟ එක තමයි විභජ්‍ය ව්‍යාකරණීය. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් සමහර වෙලාවට උන්වහන්සේ ඒක කොටස් කරලා බෙදලා ඔය ප්‍රශ්නේ ඔහොම නෙවෙයි අහන්නේ. ඔය ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි අහන්නේ කියලා සමහර වෙලාවට උන්වහන්සේ ඒක කියලා දෙනවා. කොහොමද අහන්නේ කියලා. බණ පොතේ සඳහන් වෙන එකක් තමයි පින්වත්නි, එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවලු. බුදුහාමුදුරුවනේ කවුද විඳින්නේ? කවුද විඳින්නේ කියලා කෝ වේදීයති කියලා අහවලු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවලු, ඔය ප්‍රශ්නේ අහන්නේ ඔහොම නෙමෙයි. කුමක් ප්‍රත්‍ය කරගෙනද විඳින්නේ ඇති වෙන්නේ? විඳින්නේ. කුමක් ප්‍රත්‍ය කරගෙනද විඳින්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. පස්සපච්චය වේදනා. ওই ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි කියලා උන්වහන්සේට පැහැදිලි කරලා දෙනවා. කොටස් කරලා බෙදලා කියලා දෙනවා. ඉතින් කෙලින්ම මේ ප්‍රශ්නෙට උන්වහන්සේ උත්තර දෙන්නේ නැහැ. උන්වහන්සේගේ තවත් ක්‍රමයක්. නැවත නැවත වික්ෂුන් වහන්සේලාගෙන් සමහර දේවල් උන්වහන්සේ අහනවා. මහණෙනි, මේ ජීවිතය අනිත්‍යයිද නිට්ටයයිද? මේ ජීවිතය අනිත්‍යයි බුදුහාමුදුරනේ. ඒක උන්වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ දන්නේ නැති නිසා නෙවෙයි. නැවත නැවත ඒ පැහැදිලි කරලා දෙන්න තමයි උන්වහන්සේ අහන්නේ. ඒකට කියන්නේ පටිපුච්ඡා ව්‍යාකරණීය. ඒ කියන්නේ උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහුවොත් කෙලින්ම උත්තර දෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ ප්‍රශ්නෙට පෙරලා ප්‍රශ්නයක් උන්වහන්සේ අහලා ඊට පස්සේ උත්තර දෙන්නේ. ඊළඟ එක තමයි තපනීය. මොකද තපනීය කියන්නේ? උත්තර නැහැ. උත්තර දෙන්නේ නැහැ. ඇත්තටම සමහර ප්‍රශ්න තියෙනවා ඒකට උත්තරයක් නැති එකත් සමහර වෙලාවට උත්තරයක්. ඔබේ ජීවිතවලත් එහෙම ඇති. සමහර කට්ටිය ඉන්නවා ප්‍රශ්නෙට උත්තරේ දැනගෙන සමහරලාට අමාරුවේ දාන්න අහනවා. එහෙම නැත්නම් තමන් මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා කියලා ඒත් අහනවා. ඒ කියන්නේ අපි අමාරුවේ දාන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ තපනීය කියලා සඳහන් කළේ
උන්වහන්සේ සමහර වෙලාවට ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්නේ නැතුව ඉන්නවා. උන්වහන්සේ සමහර වෙලාවට මම මේ කියන දෙයින් මේ ප්‍රශ්නේ අහන කෙනාට යම් සුබ සිද්ධියක් වෙනවාද? එහෙම වෙන්නේ නැද්ද? මේ ප්‍රශ්නෙට උත්තරය දුන්නොත් මෙයාට මොකද්ද වෙන්නේ? මෙයාට හොඳ දෙයක් සිද්ධ වෙනවාද? ඒ වගේ දේවල් උන්වහන්සේ කල්පනා කරලා හිතලා එහෙමයි උන්වහන්සේ උත්තර දෙන්නේ. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වචන කතා කරන ක්‍රම දෙකකුත් උගන්වලා තියෙනවා. යම් වචනයක් සත්‍ය නම් ඒ වගේම ඇත්ත නම් අන්‍යයන්ගේ හිතසුව පිණිස ඒ වචනය පවතිනවා නම් අන්‍යයන්ට අප්‍රිය වුණත් අවස්ථානුකූලව උන්වහන්සේ දේවල් ප්‍රකාශ කරනවා. වචන කතා කරන උන්වහන්සේ. සමහර දේවල් සමහර අයට කිව්වහම ඒවා හිතසුව පිණිස පැවතුන් නැති වුණත් හැබැයි හොඳ දෙයක් නම් උන්වහන්සේ ඒ දේ කියනවා. එනිසා සමහර වෙලාවට පින්වත්නි අපි වචන කතා කරන්න ඕනේ මම මේ කතා කරන දෙයින් අන් අයගේ හිතට වේදනාවක් ගැටලුවක් මේ කතා කරන දේ නිසා ප්‍රශ්නයක් ඇති වෙනවාද එහෙම හිතලා අපි කතා කරන්න ඕනේ. ඔයත් අහලා ඇති සමහර තැන්වල සමහර අය කියනවා පැත්ත ගියත් ඇත්ත කියනවා. මම කට කෑවත් ඇත්ත කියනවා. එහෙම කියන මිනිස්සු මේ සමාජය තුළ ඔබ දැකලා ඇති. හැබැයි පින්වත්නි එහෙම කියන්නේ මේ ධර්මයේ ගැන කිසි දෙයක් නොදන්න මිනිස්සු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්ත වුණත් සත්‍ය වුණත් ඒ දේ කිව්වහම යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා නම් ඒ දේවල් කීම සුදුසු නැහැ. සුදුසු නැහැ. යම් කිසි කෙනෙකුගේ හිතේ වේදනාවක් ඇති වෙනවා නම් ඒ දේවල් කීම සුදුසු නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ සත්‍ය දේවල් ඇත්ත දේවල් අන්‍යයන්ගේ හිතසුව පිණිස පවතිනවා. හැබැයි ඒ දේවල් අන් අය අප්‍රිය කළත් උන්වහන්සේ කියනවා. ඔයත් ආටානාටි සූත්‍රය තුල අහලා ඇති. මම පසුගිය දිනක අනුශාසනාවකදීත් මතක් කළා. බෙසමුණි රජුරුවත් එක්ක අනිත් යක්ෂයෝ ඇවිල්ලා ඉන්නකොට බුදුහාමුදුරන්ට බෙසමුණි රජතුමා මොනවද කියන්නේ? බුදුහාමුදුරනේ මේ මගේ යක්ෂ කොට්ටාසේ ඉන්නවා වර්ග තුනක්. නීචා යක්කා, මජ්ක්‍ධිමා යක්කා, උලාරා යක්කා. මහ යක්කෝ ඉන්නෝ, නීචයෝ ඉන්නෝ, මධ්‍යම යක්කෝ ඉන්නෝ, පොඩි යක්කෝ ඉන්නෝ. මේ යක්කෝ අතරත් ඔබ වහන්සේට කැමැති යක්කෝ ඉන්නවා, අකමැති යක්කෝ ඉන්නවා. ඇයි අකමැති වෙන්න හේතුව? පාණාතිපාතා දින්නා දානා කාමේසු මිච්ඡාචාරා මුසාවාදා සුරාමේරේ ධම්මං දේසීති. ඔබ වහන්සේ සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වර්ධවා හැසිරෙන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් පානය කරන්න එපා කියලා අනුශාසනා කරන නිසා ඒ දේවල් කරන යක්කෝ ඔබ වහන්සේට කැමති නෑ. ඒ දේවල් කරන යක්කෝ ඔබ වහන්සේට කැමති නෑ. හැබැයි පින්වත්නි ඒ අක්කු කැමති නැති වුණා කියලා උන්වහන්සේ සත්තු මරන්න එපා, බොරු කියන්න එපා ඒ නැවතුවද නෑ. ඒ දේ වැරදි දේ එපා කියලා උන්වහන්සේ අනුශාසනා කළා. හැබැයි අනුශාසනා කරන්නේ ඒක හරියයි කියලා
හිතුනොත් විතරයි. දැන් ජේතවනාරාමයේ පිටිපස්සේ තමයි අර මස්සැද්දා හිටියේ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේට තිබුණනේ උදේ හවස ගිහිල්ලා ඌරන් මරන්න එපා කියලා කියන්න. හැබැයි උන්වහන්සේ එහෙම කළේ නැහැ. ඇයි? කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැති නිසා ඉතින් පාඩුවේ හිටියා. ඒ වගේ තමයි. ඔබත් යම් කිසි කෙනෙකුට යම් දෙයක් කියලා දෙනවා නම් ඔබ ඒ කියලා දෙන්නේ ඔබ දෙයක් කිව්වොත් ඒ දේ කියන දේ අහන පුද්ගලයෙකුට නම් කියලා හදාගත්තට ගැටලුවක් නැහැ. වරදක් කරනවා නම්. හැබැයි ඔබ යම් දෙයක් කියන්නේ ඔබ කියන දෙයක් අහන්නේ නැති කෙනෙක් නම් ඒ දේ කියලා වැඩක් නැහැ. ඒ නිසා එහෙම කියලා සමහර වෙලාවට වෙන්නේ මොකද්ද? ඒ කෙනා ඒ හොඳ දේ පිළිපැද්දෙත් නැහැ. ඒකෙන් වෙන්නේ අපේ සිතත් දුකටපත් වුණා, කෙලෙස් වුණා සහ ඒ පුද්ගලයා සමග අපේ හිතේ තරහක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති වුණා. ඒ නිසා අපි හොඳ දෙහි ඕනවට වඩා ඇලෙන්නත් හොඳ නැහැ. නරකයේහි ඕනවට වඩා ගැටෙන්නත් හොඳ නැහැ. ඔබ මෙහෙම හිතන්න. ඔබ සමහර වෙලාවට කඩේට යනවා ඇඳුම් ගන්න. ඒ ඇඳුම් කඩේ උස අයට වෙනම, කෙට්ටු අයට වෙනම, මහත අයට වෙනම එහෙම ඇඳුම් තියෙනවා. මම ඇඳුමක් තෝරනකොට ඒ ඇඳුම මට තියලා බැලුවාම ඒක මට මදි නම්, ඒක මට වැඩි නම් මොකද කරන්නේ? ඒ ඇඳුම විසික් කරලා දාලා අපි තරහින් එනවද? නැහැ. අපි තව තවත් ටිකක් හොයලා බලනවා. අපි ඒ සමග ගැටෙන්න යන්නේ නැහැ. ගැටිල වැඩක් නැහැ. ඒ වගේ තමයි පින්වත්නි මේ සමාජය තුලත් ජීවත් වෙනකොට. මේ සමාජය කියලා කියන්නේ අපට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපට ඕන විදිහට පාලනය කරගන්න බැරි වුණාම ඕනම දෙයක් අපිට දුකයි. මේ ලෝකයේ සමාජය කියලා කියන්නේ හොඳ නරක දෙකෙහි සම්මිශ්‍රණයක්. එනිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ඒ හොඳට තේරුම් ගත්තොත් අපි හොඳෙහි ඕනවට වඩා ඇලෙන්නෙත් නැහැ. නරකෙහි ඕනවට වඩා අපි ගැටෙන්නෙත් නැහැ. එහෙම වුණාම අපිට ප්‍රශ්න කියන දේවල් අඩුයි. අපිට ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ පින්වත්නි. අපි අනවශ්‍ය දේවල් අප ජීවිතය තුළට එකතු කර ගන්න අපිට ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔබ ඔබේ ගෙදර තුළට නිවසින් බැහැරව තියෙන ප්‍රශ්න නිවස ඇතුළට ගේනවා. එහෙම වුණාම ඒ නිවස ඇතුලේ සමගිය සමාදානය පවතින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකය කියන්නේ හොඳ නරක කියන මේ දෙකේ සම්මිශ්‍රණයක්. ඉතින් පින්වත්නි ඊළඟ විදිය තමයි බුදුරජාණන් වහන්සේ වචන කතා කරන විදිය. ප්‍රිය වචන තියෙනවා, ඇත්ත වචන තියෙනවා, අර්ථවත් වචන තියෙනවා. වැඩදායකයි, ඒ වගේම අනිත් අය කැමති ඒ වචනවලට. ඒවා තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ සහ ඒවට තමයි මිනිස්සුන් කැමති. යාසා වාචා නේලා කන්න සුකා පෝරි බහුජන කන්තා බහුජන මනාපා. එහෙමයි උන්වහන්සේ වචන කතා කළේ. ප්‍රිය වචන, සත්‍ය වචන, අර්ථවත් වචන සමාජයට මොනවා හරි උන්වහන්සේ කතා කළොත් ඒ කතා කරන හැම වචනයකින්ම වැඩදායකයි. ඒ නිසා එයට බහුජන හිත බොහෝ අය කැමති. ඔක්කොම නෙවෙයි. බොහෝ අය. ඔක්කොම වුණොත් ඒක සකල ජන වෙනවා. ඔක්කොම කැමති නෑ.
උන්වහන්සේ තමයි සත්‍ය කතා කළ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. සමහර වෙලාවට උන්වහන්සේගේ වචනවලටත් අකමැති අය ඉන්නවා. උන්වහන්සේ දේශනා කළ මේ දර්ශනයට අකමැති අය කොච්චරනම් ඉන්නවද? ඒකයි බහුජන හිතා කිව්වේ. බොහෝ අය කැමති. සමහර වෙලාවට gedara වැඩ කරන කෙනාට හොඳින් කතා කළොත් එහෙම කතා කරන්න එපා. එහෙම කතා කරොත් අපේ ඇඟට ඇවිල්ලා ගොඩ වෙයි. ඕනවට එඩිය හොඳට කතා කරන්න එපා. එහෙම කියන අවස්ථා ඔබ දැකලා නැද්ද? ඔබ අහලා නැද්ද? ඇයි මේ? ප්‍රිය වචනයට තමයි මේ අකමැති වෙලා තියෙන්නේ. ප්‍රිය වචනයට. ඉතින් ඒ වගේ සමාජයක් තමයි තියෙන්නේ. ප්‍රිය වචනයට අකමැති අයත් මේ ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ වචනය තමයි සත්‍ය වචනය. ඒ වචනයට අකමැති කොච්චර මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? ඒ නිසා තේරුම් ගන්න. ඊළඟ විදිහ තමයි ඇත්ත කතා කරන්නේ ඒ වගේම ඒ තුල තියෙන කිසියම් අර්ථවත් දෙයක්. හැබැයි අනිත් අයට ප්‍රිය නැහැ. අනිත් අය කැමති නැහැ. සමහර වෙලාවට පින්වත්නි සමහර ස්වාමින් වහන්සේලා බණ දේශනා කරනකොට දේශකයන් ඉන්නවා දේශන කරනකොට සමහර වචන තියෙනවා කතා කරන්න සුදුසු වචන. හැබැයි සුදුසු නැති වචන කතා කළාම එක ශ්‍රවණය කරන පුද්ගලයා ඒක අහන්න ඉතාම අකමැත්තෙන්. ඒ නිසා දේශකයා දැනගන්න ඕනේ ඒ ශ්‍රාවකයාව තමන්ගේ තුලට තමන්ගේ දේශනය අසන තැනට හොඳට අහන විදිහට තමන්ගේ අනුශාසනාවට හොඳට ඇහුම්කන් දෙන විදිහට පවත්වා ගන්න. ඒ නිසා සමාජයේ අපි වැරදි දැක්කහම හදන්න ඕනේ. යම් යම් දේවල් අපි මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. හැබැයි එහෙම කියලා දෙනවා කියලා අපි අපේ අනුශාසනාවන් තුලදී අපි අපේ දේශන තුලදී මිනිස්සුන්ගේ හිත රිදෙන්න මේ මිනිස්සයා මෙහෙමයි මේ මිනිස්සයාගේ මේ වැරද්ද තියෙනවා කියලා අපි කෙලින් මෙහෙම කියන එක වැරදි. ඒක වැරදි. මේ ලෝකේ ජීවත් වෙන අපි සියලු දෙනාම සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. අපි හැමෝම තුල යම් යම් වැරදි තිබෙනවා. යම් යම් වැරදි තිබෙනවා. වැරදි හදාගෙන ජීවිතය ගෙන යන ගමනක් මේක. එනිසා අපි දැනගන්න ඕනේ අනුශාසනාවන් සිද්ධ කරනකොට ඒ ශ්‍රාවකයාට ඒ අනුශාසනාව හොඳ දෙයක් සහ එයත් අංගේ හිතට දැනෙන්න ප්‍රියජනක විදිහට ඒ දේවල් සිද්ධ කරන්න. ඊළඟ එක තමයි සමහර වචන තියෙනවා වැඩක් නැහැ අර්ථවත් නැහැ ගත යුතු දෙයක් නැහැ බොරු. එහෙම දේවලුත් මේ ලෝකේ තියෙනවා. එහෙම දේවල් අපි කතා කරන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ බොරු දේවල් වලට ඒ කියන්නේ ඒ වගේ අර්ථවත් නැති දේවල් කතා කරන්න එපා කියලා උන්වහන්සේ අනුශාසනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ අබේරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවස්ථානුකූලව මම අවශ්‍ය තැනදී හොඳ දේ කියලා දෙනවා. මම සමහර දේවල් අබේරාජ කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ ඒ ඇත්තන්ගේ හිතසුව පිණිස. ඒ වැරදි කරන අයව හදාගන්න. හැබැයි මම ක්‍රෝධයෙන් දේවල් කියන්නේ නැහැ. මගේ හිත තුල තියෙන්නේ මේ මිනිස්සයා හොඳ මාර්ගයට ගන්න ඕනි කියන අදහස විතරයි. නිසා මම අවස්ථානුකූලව අවස්ථාවට උචිත විදිහටයි කතා කරන්නේ කියලා අබේරාජට ඒ වෙලාව අනුශාසනා කරනවා. ඔබ කතාවක් අහලා තියෙනවා පින්වත්නි අම්මා කෙනෙක් ඉන්නවා ඒ අම්මට පුතෙක් ඉඳලා තියෙනවා. පුතා කොහෙට හරි යන්න එළියට බහිනකොට අම්මා එපා කියනකොට
පුතා කියන දේ අහන්න නැතුව යනකොට ඒ අම්මා කිව්වලු උඹ යකාම කාපිය කියලා. යකාම කාපිය කිව්වලු. ඉතින් මේ පුතා ටික දුරක් යනකොට ඇත්තටම යකෙක් ආවලු මේ පුතාගේ ඉස්සරහට. යකා ඇවිල්ලා මේ පුතාව අල්ලගත්තලු. එහෙම අල්ලගත්තට පස්සේ මේ පුතා හිතනවලු අම්මා මම එළියට එනකොට කියපු දේ නෙවෙයි අම්මා ඒ කියන දේ කියපු වෙලාවේ අම්මගේ හිතේ තිබිච්ච දේ මේ යකා කරන්න ඕනේ. එහෙම කියපු ගමන් ඒ යකා මේ දරුවව අතහැරලා දැම්මලු. එතකොට ඒ අම්මගේ හිතේ තිබිලා තියෙන මොකද්ද? යහපත් චේතනාව. හොඳ දෙයක්. මගේ පුතාට කරදරයක් වෙන්න එපා කියන ආශිර්වාදය. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් එහෙමයි පින්වත්නි. උන්වහන්සේ සමහර තැන්වල සමහර අනුශාසනාවන් සිද්ධ කළේ. සමහර දේවල් සිද්ධ කරේ මේ මිනිස්යාව හදාගන්න ඕනේ. මේ මිනිස්යාට හරි මාර්ගය පෙන්වන්න ඕනි කියලා තමයි උන්වහන්සේ අනුශාසනා කළේ. වචන කතා කළේ. ඒකේ වෙලාවේ අබේ රාජකුමාරයාට උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා පින්වත්නි මම මෙච්චර වෙලා ඔබට අනුශාසනා කළේ අපි වචන කතා කරනකොට ඒ වචන කතා කරන්න ඕන පිළිවෙල පිළිබඳව. අපි කොහොමද කතා කරන්න ඕනේ? තැනට සුදුසු විදිහට තවත් කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන්න, තවත් කෙනෙක්ගේ ජීවිතය කඩාකප්පල් වෙන්නේ නැති වෙන්න, තවත් කෙනෙක්ගේ චරිතයකට හානියක් නොවන විදිහට අපි කතා කරන්න ඕනේ. එතකොටයි අප තුල වටිනාකමක් ගොඩ නැගෙනවා වගේම අන්‍යයන්ගේ වටිනාකම තව තවත් ගොඩ නැගෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ අනුශාසනාව තුළින් ඔබ ඔබේ ජීවිතයේ වචන කතා කරනකොට කොහොමද කතා කරන්න ඕනේ? මෙහෙම කතා කළොත් නේද හොඳ කියලා ඔබ හිතන්න. ඔබ මේ අනුශාසනාව තුළින් යම් දෙයක් ජීවිතයට ගන්න. ඒක ඔබේ ජීවිතයට වැදගත් වෙයි. මේ ජීවිතයට වගේම සාංශාරික ගමනටත් එය වැදගත් වෙනවා. ඒ නිසා පින්වත්නි මෙපමණ වෙලා අනුශාසනාව සිද්ධ කරලා රැස් කරගත්ත තාක් සීල පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිර්වාදයෙන් ඔබටත් ඔබගේ පවුල් තුල ජීවත් වෙන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා වූ පින්වත් සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත සුවිසුකන බලෙන් සිතක් සාන්තියක්ම සැලසේවා. ආයුරාරෝග්‍ය ආදී සම්පත් සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා. සිත සාන්තිය සැපත අභිවෘද්ධිය හා ආරක්ෂාව සැලසේවා. ඔයත් කරන කියන සියලු කටයුතු තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පුංචි දරුවන්ගේ අනාගත අභිවෘද්ධියෙන් අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණාව යත්තන්ට ලැබේවා. වැඩි දියුණු වේවා. සියලු දෙනාටම තෙරුවන් අසිරිබෙලෙන් සදා සැනසෙල්ල උදා වේවා.